හරි අපි කතා කරමින් හිටියේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය ලංකාව තුළ කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. විවිධ රටවල් වල බලය බෙදා හැරීම පිළිබඳව අපි කතා කරා. එතකොට අපි මේ මොහොතේ කතා කරමින් ඉන්නේ ලංකාව පිළිබඳව. ලංකාවේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය මොන ආකාරයකටද සිද්ධ වුනේ? අපි මෙතනදී කතා කරාපුත් ඒක පැහැදිලිවම ලංකාවේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලියට පාදක වෙන්නේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එතකොට 1987 ඇතිවෙච්ච ඉන්දු ලංකා ගිවිසුම අනුව තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එන්නේ. මේ අපි කතා කරපු ටික විතරක් නෙමෙයි මේ ඉන්දු ලංකා ගිවිසුමේ තියෙන්නේ. ආව ගොඩක් ඒවා තියෙනවා. ඒවා අපිට අදාළ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තියෙනවනේ මේ තෙල් ටැංකි පහක් තෙල් මේ මොනවාද මේ අර යුද සමයේදී තෙල් ගබඩාකර තැබීම සඳහා මහ විශාල පරිමාණයේ ටැංකි 105ක් නිර්මාණය කරලා තියෙනවා. 105ක් හෝ 106ක් වගේ ප්‍රමාණයක්. නෑ ඊට වඩා වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ ඒකෙන් කීපයක් විනාශ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ තෙල් ටැංකි දිගින් දිගටම මුක්ති විඳින්න ඒවා ඉන්දියානු අයිතිය යටතේ තියෙන්නේ. ඉතින් ඒවත් ඔය ඉන්දු ලංකා ගිවිසුමෙන් ඇතිවෙච්ච ප්‍රතිඵල. ලංකාවේ ත්‍රිකුණාමලයේ තිබිච්ච තෙල්ලින් ටික ඉන්දියාවට ලබා දෙන්න එකඟ වෙන්නේ ඉන්දු ලංකා ගිවිසුමෙන්. ඉතින් අපිට ඒවා ඒ තරම්ම මේ වැදගත් නැහැ. දේශපාලන විද්‍යාත්මක වැදගත්කමක් නැහැ. ඒ නිසා අපි ඒවා පිළිබඳව කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ මේ විෂය තුල අපිට වැදගත්කමක් ඇති කාරණය පිළිබඳව පමණයි. එතකොට අපිට වැදගත් කාරණය තමයි ලංකාවේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙච්ච ආකාරය. එතකොට 1987 දී ගෙනාවු 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තමයි ලංකාවේ පළාත් සභා ක්‍රමයක් නිර්මාණය කරලා ඒ පළාත් සභාවන් 9ට මධ්‍යම ආණ්ඩුව සතුව තිබිච්ච බලතල බෙදා හැරීම කෙරුවේ. ඒ පිළිබඳව අපි කතා කරනවා. දැන් අපි කතා කරන්නේ ඒ පළාත් සභා ක්‍රමය මගින් නිර්මාණය කරපු ව්‍යවස්ථාදායකය සහ විධායකය පිළිබඳව. මේ පිළිබඳව අපි යම් ප්‍රමාණයකින් කතා කරා ගිය සිකුරාදා. ඒකේ මේ වීඩියෝ මම දැම්මා. ඔයාලා ලියා ගන්න ඇති. දැන් පළාත් සභාවේ ව්‍යවස්ථාදායකේ සංයුතිය එහෙම නැත්නම් ඒක සංඛ්‍යාව ඒ අයව තෝරගන්න ආකාරය මේවා තීරණය වුණේ 1987 අංක 42 දරන පාර්ලිමේන්තු පනතේ. අපි ඒක පළාත් සභා පනත කියලා කියන්නේ. එතකොට මේ පළාත් සභා පනතට අනුව ඒ පළාත් සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව තීරණය වුණේ ජනගහනය පළාතේ ජනගහනය සහ ඒ පළාතට අයිති භූමි ප්‍රමාණය සැලකිල්ලට අරගෙන දිස්ත්‍රික්ක වශයෙන් වෙන වෙනම බෙදා වෙන් කෙරුවා. එතකොට ඒ බෙදීමට අනුව එක් පළාත් සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව විවිධ ස්වරූපයක් ගත්තා. මොකද හේතුව සමහර පළාත් සභා බල ප්‍රදේශවල ජීවත් වන ජන සංඛ්‍යාව ඉතාම ඉහළ මට්ටමක් ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් බස්නාහිර පළාත භූමි ප්‍රමාණයෙන් කුඩායි හැබැයි ඒ තුල ජීවත් වන ජන සංඛ්‍යාව අති විශාලයි අනිත් පළාත් වලට සාපේක්ෂව. ඉතින් ඒ හින්දා බස්නාහිර පළාතේ පළාත් සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව 105ක් 104ක් වගේ ප්‍රමාණයක් වෙනවා. ඊට සාපේක්ෂව උතුරු මැද පළාත භූමියෙන් විශාල වුණාට
ජනගහණයෙන් අඩුයි. ජීවත් වන ජනසංඛ්‍යාවෙන් අඩුයි. ඒ නිසා උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව මට හිතෙන්නේ 33ක් වගේ සංඛ්‍යාවක් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට විවිධ සංඛ්‍යාවන් ගත්තා. ඒ පළාත් සභා බල ප්‍රදේශය තුළ ජීවත් වන ජන සංඛ්‍යාව සැලකිල්ලට ගත්තා. එතකොට අපි කිව්වා මේ අයව තෝරගන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ තෝරා ගැනීම සිද්ධ වෙනවා. ඒ පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තෝරගන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට. පළාත් සභාවේ නිල කාලය අවුරුදු 5යි. අවුරුදු 5කට තමයි සීමා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 5න් 5ට සාමාන්‍යයෙන් පළාත් සභා මැතිවරණය පවත්වනවා. මේ වෙනකොට නම් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ. 2018 තමයි 2018 සහ 19 අවුරුදු වල තමයි පළාත් සභාවල නිල කාලය අවසන් වුණේ. දැන් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක සම්මත වෙලා නැහැ. ඒ නිසා පළාත් සභා මැතිවරණය මේ අවුරුදු 2ක් වගේ කාලයක් 3ක් වගේ කාලයක් තුල 2ක් 3ක් වගේ කාලයක් තුල ප්‍රමාද වෙමින් පවතින. හරි ඒ වර්තමාන තත්ත්වය. කොහොම වුණත් පළාත් සභාවට නිශ්චිත මන්ත්‍රී සංඛ්‍යාවක් නැහැ. ඒ අය තෝරගන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයෙන්. පළාත් සභාවේ ප්‍රධානියව හඳුන්වනවා සභාපති කියලා. පාර්ලිමේන්තුවේ කතානායකවරයා වගේ පළාත් සභාවට ඉන්නවා මූලාසනය ගන්න කෙනෙක්. එයාව හඳුන්වන්නේ සභාපති කියලා. හරි. ඒ ඔන්න ඔය ටික තමයි අපි පළාත් සභාව සම්බන්ධයෙන් කතා කරුවේ. ඊළඟට අපි පළාත් විධායකයන් පිළිබඳව කතා කරා. පළාත් විධායකය අර ඉන්දියාවේ තියෙන ආකාරයට තමයි නිර්මාණය වුනේ. ඉන්දියාව තුලත් විධායකේ කොටස් දෙකකින් සමන්විත වෙනවා. හේතුව ඉන්දියාවේ තියෙන කැබිනට් ආකෘතිය අනුක්‍රමයක්. ඉතින් ඒ ආකෘතියට ගැළපෙන ආකාරය විශේෂයෙන්ම ඉන්දියාවේ ප්‍රාන්තවල පාලනය නිර්මාණය වෙලා තියෙන ආකාරය සැලකිල්ලට අරගෙන තමයි ලංකාවේ පළාත් සභාවේ විධායකේ නිර්මාණය වුනේ. ඉන්දියාවේ ප්‍රාන්ත පාලනය එක පැත්තකින් ආණ්ඩුකාරවරයෙක් වුණොත් තව පැත්තෙන් අමාත්‍ය මණ්ඩලයකින් සමන්විත වෙනවා. ඒ ආකාරයටම ලංකාවේ පළාත් සභාවේ විධායකයන් නිර්මාණය කෙරුවා ආණ්ඩුකාරවරයෙකුගෙන් සහ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයකින්. ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය. හරි. එතකොට අපි මෙන්න මේ ආණ්ඩුකාරවරයා පිළිබඳව කතා කරුවා. මේ ආණ්ඩුකාරවරයාව පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. හරි. එතකොට එයාගේ නිල කාලය මෙච්චරක් කියලා නැහැ. ජනාධිපතිවරයාට ඕනෑම මොහොතකදී ආණ්ඩුකාරවරයාව තනතුරෙන් ඉවත් කරන්න පුළුවන්. මොකද එයාව පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ හැර පළාත් සභාවටත් පුළුවන් ආණ්ඩුකාරවරයාව ඉවත් කරන්න. හැබැයි පළාත් සභාව විසින් ආණ්ඩුකාරවරයාව ඉවත් කරනවා නම් ආණ්ඩුකාරවරයාට එරෙහිව ගේන්න ඕනේ විශ්වාස භංග යෝජනාව. එයාව ඉවත් කරන්න යොදා ගන්න ක්‍රමවේදයට අපි කියන්නේ විශ්වාස භංග යෝජනාව. සාමාන්‍යයෙන් විශ්වාස භංග යෝජනාව සම්මත කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ දෙකෙන් එකක කැමැත්ත. නමුත් ආණ්ඩුකාරවරයා ඉවත් කරනවා නම් පළාත් සභාවේ 3න් 2ක කැමැත්ත අවශ්‍යයි.
පළාත් සභාව ගෙනෙන විශ්වාස භංග යෝජනාව පළාත් සභාවේ 3/2කින් සම්මත කෙරුවොත් ආණ්ඩුකාරවරයා ඉවත් කිරීම කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේකත් ඒ තරම්ම ප්‍රයෝජනවත් නැහැ. හේතුව පළාත් සභාව විසින් ආණ්ඩුකාරවරයාව ඉවත් කෙරුවත් ජනාධිපතිවරයාට නැවත මෙයාව පත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා විශ්වාස භංග යෝජනාවක් සම්මත කරලා ඉවත් කිරීම කොයිතරම් වැදගත්ද කියලා තීරණය වෙන්නේ ජනාධිපතිවරයා ඊට දක්වන ප්‍රතිචාරය මත. ආණ්ඩුකාරවරයා කියලා කියන්නේ පළාත් සභාව සහ මධ්‍යම ආණ්ඩුව සම්බන්ධීකරණය කරන නියෝජිතයා. ඒ ආණ්ඩු දෙක අතර සම්බන්ධතාවය නිර්මාණය කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. ඉතින් ඔන්න ওই ටික අපි සාකච්ඡා කරුවා බ්‍රහස්පතින්දා. නෙමෙයි සෝරි සිකුරාදා. හරි? අද එතන ඉඳන් ඉදිරියටයි ලියන්න තියෙන්නේ. එතකොට මේ පළාත් සභාවේ විධායකී අනිත් කොටස ගැනයි අපි කතා කරන්න යන්නේ. කවුද? අපි සාමාන්‍යයෙන් දේශපාලන විධායකී කියලා කියනවා. හැබැයි එතකොට අදහස් වෙනවා නිකන් ආණ්ඩුකාරවරයා නාමිකද කියලා. නාමිකම නෑ. යම් නාමික කාර්යයක් තමයි ඉටු කරන්නේ. නමුත් එයා නාමිකම නෑ. පළාත් විධායකී අනිත් කොටස සකස් වෙලා තියෙන්නේ ප්‍රධාන අමාත්‍යවරයාගෙන් සහ තවත් උපරිම අමාත්‍යවරු 4 දෙනෙකුගෙන්. හරි උපරිම ඊට වඩා වැඩියෙන් පත් කරන්න බෑ. අමාත්‍යවරු 4 දෙනයි පත් කරන්න පුළුවන් ප්‍රධාන අමාත්‍යවරයා හැර. ඒතර මෙන්න මේ 5 දෙනා තමයි අමාත්‍ය මණ්ඩලයට අයිති වෙන්නේ. ප්‍රධාන අමාත්‍යවරයා කොහොමද පත් කරන්නේ? පළාත් සභාවේ බහුතර විශ්වාසය දිනාගත හැකියයි විශ්වාස කරන മന്ത്രിවරයා. පළාත් සභාවේ മന്ത്രിවරුන් අතරින් බහුතරයකගේ සහයෝගය ලබාගත හැකි කියලා විශ්වාස කරනවා. එහෙම නැත්නම් බහුතර කැමැත්ත ලබාගත හැකි කියලා විශ්වාස කරනවා. ආන්න ඒ മന്ത്രിවරයාව ආණ්ඩුකාරවරයා විසින් ප්‍රධාන අමාත්‍ය තනතුරට පත් කරනවා. අගමැතිවරයා පත් කරන විදිහ තමයි. පළාත් සභාවේ බහුතර කැමැත්ත ඇති മന്ത്രിවරයා පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා බවට පත් වෙනවා. පත් කරන්නේ කවුද? ආණ්ඩුකාරවරයා විසින්. එතකොට අමාත්‍යවරු 4 දෙනා. ඒ 4 දෙනාම පත් කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. හැබැයි ප්‍රධාන අමාත්‍යවරයාගේ නිර්දේශ මත. මේ ඇමතුරු 4 දෙනා විදිහට කාවද පත් කරන්නේ? කුමන മന്ത്രിවරු 4 දෙනාවද පත් කරන්නේ? ඒ පිළිබඳව තීරණ ගන්නේ ප්‍රධාන අමාත්‍යවරයා. එතකොට ප්‍රධාන අමාත්‍යවරයාගේ යෝජනා කිරීමට අනුව ආණ්ඩුකාරවරයා විසින් මේ 4 දෙනාම පත් කරනවා. අපි එතෙන් දැන් ලියාගෙන යන්න ටිකක් නැත්නම් නිදිමත වෙනෝනේ 10 වෙනි ගියන්. හරි. අපි ලියමු අනුච්ඡේදයකින් මෙහෙම. පළාත් සභාවේ සැබෑ විධායක බලය පළාත් සභාවේ සැබෑ විධායක බලය ප්‍රධාන අමාත්‍යවරයා සතු වේ. ප්‍රධාන අමාත්‍යවරයා සතු වේ. පළාත් සභාවේ බහුතර විශ්වාසය පළාත් සභාවේ බහුතර විශ්වාසය දිනාගත හැකි മന്ത്രിවරයා
ආණ්ඩුකාරවරයා විසින් ප්‍රධාන අමාත්‍ය ධූරයට පත් කරයි. ප්‍රධාන අමාත්‍ය ධූරයට පත් කරයි. අමාත්‍ය මණ්ඩලය තවත් අමාත්‍යවරුන් හතර දෙනෙක්ගෙන් සමන්විත වේ. ප්‍රධාන අමාත්‍යවරයාගේ නිර්දේශ මත ආණ්ඩුකාරවරයා විසින් ඔවුන් පත් කිරීම සිදුවේ. පළාත් සභාවේ සම්මත කරන විශ්වාස භංග යෝජනාවක් මගින් ඔවුන් නිවත් කළ හැකිය. පළාත් සභාව විසිර යන විට අමාත්‍ය මණ්ඩලයද විසිර යාම සිදුවේ. හරි, දැන් ඊළඟට විධායකයන් දෙක හඳුනගත්තා. ඊළඟට ඒ දෙකළු කුමන කාරණවලද නිරත වුණේ? දැන් අපි ආපහු ආණ්ඩුකාරවරයාගේ පැත්තට හැරුණු. සාමාන්‍යයෙන් මේ අවුරුදු 5ක කාලයක් සඳහා තමයි ආණ්ඩුකාරවරයාව පත් කරන්නේ. නමුත් මම අර ඉස්සෙල්ලා කිව්වේ මේ ඉන්න 5යි කියලා කිව්වට යා ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වෙනවා. පළාත් සභාවේ නිල කාලයත් අවුරුදු 5යි. ඒතකොට ආණ්ඩුකාරවරයා මේ පළාත් සභාවේ නිල කාලයට සමාන කාලයක් තමයි
තනතුරේ කටයුතු කරන්නේ. මොනවද මේ ආණ්ඩුකාරවරයාට තිබෙන කාර්යය? ආණ්ඩුකාරවරයා මොනවද කරන්න ඕනේ? ආණ්ඩුකාරවරයා සාමාන්‍යයෙන් පළාත් සභාවේ ප්‍රධාන විධායකයෙකු වශයෙන් සලකනවා. මයිකයි කරන්නේ නාමික නෑ කියලා. දැන් වලින් නෙවොත් පළාත් සභාවේ ප්‍රධාන විධායකය නම් කරන්නේ. පළාත් සභාවේ ප්‍රධාන විධායකය ආණ්ඩුකාරවරයා. අමාත්‍ය මණ්ඩලය නෙමෙයි. හරි. එතකොට ආණ්ඩුකාරවරයා ඉටු කරන ව්‍යවස්ථාදායක කාර්යයන් කියනවා. ආණ්ඩුකාරවරයා විසින් ඉටු කරන විධායක කාර්යයන් තියෙනවා. දැන් ආණ්ඩුකාරවරයා ඉටු කරන ව්‍යවස්ථාදායක කාර්යයන් කියලා කියන්නේ පළාත් සභාව සම්බන්ධයෙන් ඉටු කරන කාර්යයක්. එතකොට පළාත් සභාව කැඳවීම, කල් තැබීම, විසුරුවා හැරීම අන්න ඒ පිළිබඳ බලය තියෙනවා ආණ්ඩුකාරවරයාට. ඒ විතරක් නෙමෙයි පළාත් සභාව විසින් සම්මත කරන ප්‍රඥප්ති. අපි කියවනේ පළාත් සභාව නීති සම්පාදනය කරන්නේ නැහැ කියලා. ඒ සම්පාදනය කරන නීතිමය වළංගු භාවයක් ඇති කාරණාවලට අපි නීති කියලා කියන්නේ. ඒවට ප්‍රඥප්ති කියලා තමයි කියන්නේ. ඒකට පළාත් සභාව විසින් යම් ප්‍රඥප්තියකට අනුමැතිය දුන්නාට පස්සේ පළාත් සභාවේ බහුතර කැමැත්තෙන් සම්මත කෙරුවට පස්සේ ඒකට නීතිමය වළංගු භාවයක් ලැබෙන්න නම් අනුමැතිය ලබා දිය යුතුයි. එතකොට මෙන්න මේ පළාත් සභාව සම්මත කරන ප්‍රඥප්තියකට අනුමැතිය දීමේ බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයාට. ඕනනම් යාට අනුමැතිය දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනුමැතිය නොදී ඉන්නත් පුළුවන්කම තියෙනවා. සමහර අවස්ථාවලදී මධ්‍යම ආණ්ඩුවේ තීරණය ලැබෙන තුරු විශේෂයෙන්ම ජනාධිපතිතුරයාගේ කැමැත්ත ලැබෙන තුරු මේ අනුමැතිය නොදී හදවා ගැනීම කරන්නත් පුළුවන්. ජනාධිපතිවරයාගේ කැමැත්ත මත අනුමැතිය නොදී ඉන්නත් පුළුවන්කම තියෙනවා. ඔය තමයි පළාත් සභාව සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා ඉටු කරන ව්‍යවස්ථාදායක කාර්ය. අපි ලියමු මෙහෙම. අනුච්ඡේදයෙන් යන්නේ පළාත් ආණ්ඩුකාරවරයා අවුරුදු 5ක කාලයකට යටත්ව පත් කරයි. පළාත් සභාවේ ප්‍රධාන විධායකය වන ආණ්ඩුකාරවරයා පළාත් සභාවේ ප්‍රධාන විධායකය වන ආණ්ඩුකාරවරයා තමා ඉටු කරන කාර්යභාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වගකීමට බැඳී සිටී. ඒ අනුව
ආණ්ඩුකාරවරයා විසින් ඉටු කරන කාර්යභාරය සහ ඔහු සතු බලතල පහත ආකාරයෙන් පෙන්වා දිය හැකිය. කාරණා වශයෙන් ලියන්න. පළවෙනි එක ලියන්න. පළාත් සභාව කැඳවීම කමාවක් ඇමතීම කමාවක් පණිවිඩ යැවීම කල් තැබීම ඒ කියන්නේ පළාත් සභාව කල් තැබීම විසිරුවා හැරීම දෙවෙනි කාරණේ විදිහට ලියන්න. පළාත් සභාව විසින් සම්මත කරන යම් ප්‍රඥප්තියකට අනුමැතිය දීම හෝ ඔහුගේ මතය සමග නැවත පළාත් සභාව වෙත හරවා යැවීම මොකද ඒකින් අදහස් කරන්නේ? පළාත් සභාව වෙත යම් ප්‍රඥප්තියක් ඉදිරිපත් වෙනවා. දැන් ඕක පළාත් සභාව තුල සම්මත වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ සිද්ධ වෙනවා වගේ පළාත් සභාව විසින් මේ ප්‍රඥප්තිය සම්මත කරනවා. හැබැයි පළාත් සභාව විසින් සම්මත කෙරුවට මේකට අනුමැතිය දීම තියෙන්නේ ආණ්ඩුකාරවරයාගේ අතේ. දැන් ආණ්ඩුකාරවරයා එකපාරටම අනුමැතිය දෙන්නේ නැහැ. ඇයි? මෙතෙන්දී බලන්න ඕනේ ආණ්ඩුකාරවරයා මධ්‍යම ආණ්ඩුවේ බලතල සහ පළාත් සභාවේ බලතල අතර යම් ආකාරයක ගැටීමක් සිද්ධ වෙනවද මේ ප්‍රඥප්තිය හරහා? එහෙම නැත්නම් මේ
හදන ප්‍රඥප්තිය මධ්‍යම ආණ්ඩුවේ බලතල උල්ලංඝනය කිරීමක් කරනවද? මධ්‍යම ආණ්ඩුවේ බලතල වලට යම් බලපෑමක් කරනවද? අන්න ඒව සලකා බලන්න ඕනේ. ඉතින් එතෙන්දී ආණ්ඩුකාරවරයාට පෙනී යනවා නම් මේ පනත මේ ප්‍රඥප්තිය මධ්‍යම ආණ්ඩුවේ බලතල වලට යම් ආකාරයක බලපෑමක් තර්ජනයක් කරන ප්‍රඥප්තියක් කියලා. එතකොට එයා විශේෂ සඳහනක් දාලා යවනවා මෙන්න මේ කොටස් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි මේවා මගින් මධ්‍යම ආණ්ඩුවේ බලතල වලට යම් බලපෑමක් වෙනවා. ඒ නිසා මේ කොටස් වෙනස් කරලා යවන්න කියලා වගේ සටහනක් දාලා යවන්න පුළුවන්. එතකොට එහෙම යවුවට පස්සේ එහෙමනම් පළාත් සභාව කරන්න ඕනේ අර නිර්දේශ සඳහන් කරලා යවපු කොටස් සංශෝධනය කරලා. කොටින්ම කියනවා නම් මේ හරවා යව ප්‍රඥාප්තිය යම් යම් සංශෝධනයන්ට යටත් කරලා ආපහු අනුමැතිය සඳහා ආණ්ඩුකාරවරයා වෙත එවීම තමයි කළ යුත්තේ. හැබැයි පුතේ බැරි වෙලාවක්වත් ආණ්ඩුකාරවරයා විසින් නැවත හරවා යවන ලද නේද? පළාත් සභාව වෙත හරවා යවන ලද ප්‍රඥප්තිය කිසිදු වෙනසකට භාජනය නොකර නැවත ආණ්ඩුකාරවරයා වෙත එවුවොත් ආණ්ඩුකාරවරයා කියලා යවුවා මෙන්න මේ වෙනස්කම් කරලා එවන්න කියලා. එක්ක ව්‍යවස්ථාවට පටහැනි නැත්නම් මගින් මාධ්‍යම ආණ්ඩුවේ බලය උල්ලංඝනය වෙනවා. ඒ නිසා මෙන්න මේ කොටස සංශෝධනය කරලා එවන්න කියලා යවනවා. හරවල යවනවා. නේ? අනුමැතිය දෙන්නේ ආපහු යවනවා. යවපුවම පළාත් සභාව මොකද කරන්නේ? කිසිම වෙනසක් නොකර ආපහු එවනවා අනුමැතිය සඳහා. හරවා යවුවේ ආපහු එහෙම මෙවුවා. කිසිම මොකුත්ම ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරුවේ නැහැ. අන්න ඒ අවස්ථාවේදී ආණ්ඩුකාරවරයා මොකද කරන්නේ? අදාළ ප්‍රඥප්තියට අනුමැතිය නොදී ඒක ඉදිරිපත් කරන ශ්‍රේෂ්ඨාධිකරණය. එහෙම කරන්න පුළුවන්. ඒ 50 උම්පතේ ව්‍යවස්ථානුකූල භාවය ප්‍රකාශ කරන්න කියලා ආණ්ඩුකාරවරයා විසින් යොමු කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් පොදු ව්‍යවස්ථාව යටතේ නම් අපි කතා කරුවේ යම් 50 උම්පතක් ව්‍යවස්ථාවට පටහැනිද කියලා විමසීම් කරන්න රටේ ජනාධිපතිවරයාට වගේම ඕනෑම පුරවැසියෙකුට අයිතිය තියෙනවා. පළාත් සභාවෙන් ඉදිරිපත් වෙන ප්‍රඥප්ති සම්බන්ධයෙන් රටේ ජනතාවට මේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න කියලා ඉල්ලන්න බෑ. නමුත් ඒක ආණ්ඩුකාරවරයා විසින් අනිවාර්යයෙන්ම යොමු කරන්න ඉඩ තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒක ඔය ප්‍රඥප්ති සඳහා අනුමැතිය දීමේ ක්‍රියාවලියයි පැහැදිලි කෙරෙන්නේ. ඔව් අපි ලියුවා මේ හරවා යැවීම කියලා. ඒකටම දෙන්නේ එවන් ප්‍රඥප්තියක්. ඒ කියන්නේ හරවා යවන ලද ප්‍රඥප්තිය. එවන් ප්‍රඥප්තිය සංශෝධනය නොකොට දෙවන වරටත් ආණ්ඩුකරු වෙත යොමු කරන්නේ නම් දැන් මේ කෙලින්ම ආණ්ඩුකාරවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසන්න බෑ. ඒකත් මතක තියාගන්න. ජනාධිපතිවරයා හරහා තමයි මේ වැඩේ කරන්නේ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයට මේ අහවල් පනතේ කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කරන්න කියලා ඉවරලා මේ ආණ්ඩුකාරවරයාට ඉල්ලීමක් කරන්න බෑ. ජනාධිපතිවරයාට පුළුවන් ඕනෑම පුරවැසියෙකුට පුළුවන්. හරි. නමුත් පළාත් සභාව යටතේ පුරවැසියන්ට ඒ බලය දීලා නැහැ. එතකොට ජනාධිපතිවරයාට පමණ මේ වැඩේ කරන්න පුළුවන්. එහෙනම් ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයා හරහා තමයි මේ වැඩේ කරන්නේ. ආණ්ඩුකරුට ඉල්ලීම කරන්න බෑ. හරි. ඔව්.
සංශෝධනය නොකොට දෙවන වරටත් ආණ්ඩුකරු වෙත යොමු කළහොත් එම ප්‍රඥප්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීම ඊළඟට අර අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම ඒකත් ආණ්ඩුකරුගේ කාර්යයක්. ඒ නිසා ලියන තුන්වෙනි කාරණේ විදිහට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ අනිකුත් ඇමතිවරු සිව් දෙනා පත් කිරීම ඒකටම ලියන්න පළාත් සභාවේ බහුතර විශ්වාසය ඇති මන්ත්‍රීවරයා ආණ්ඩුකාරවරයා විසින් ප්‍රධාන අමාත්‍ය ධූරයට පත් කරයි. ප්‍රධාන අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව අනෙකුත් අමාත්‍යවරුන් 4 දෙනා පත් කිරීමද සිදු කරයි. ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් වලට අනුව අනෙකුත් අමාත්‍යවරුන්ට අදාළ විෂය කරුණු පවරා දීම සිදු කරයි. හරි. දැන් ඔය විධායකයේ සම්බන්ධයෙන්
ආණ්ඩුකාරවරයා ඉටු කරන කාර්යභාරය තමයි පැහැදිලි කරන්නේ. ඊළඟට මේ පළාත් සභාවට දිනන පළාත් රාජ්‍ය සේවා කොමිසම කියලා එකක්. පළාත් රාජ්‍ය සේවා කොමිසම ජාතික වශයෙන් රාජ්‍ය සේවා කොමිසමක් තියෙනවනේ සමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විත. එතකොට මේ විදිහට පළාත් සභාවටත් තිබෙනවා පළාත් සභා රාජ්‍ය සේවා කොමිසම පළාත් රාජ්‍ය සේවා කොමිසම. එතකොට මේ පළාත් රාජ්‍ය සේවා කොමිසමෙන් තමයි මේ පළාතට අදාළ රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම නැත්නම් පත් කිරීම, ඒ අයගේ ස්ථාන මාරු කිරීම, ඒගොල්ලන්ගේ විනය පාලනය මෙන්න මේ වගේ දේවල් කරන්නේ. හරි. අන්නේ පළාත් රාජ්‍ය සේවා කොමිසම පත් කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. ඒතකොට මේ පළාත් කොමිසමත් එක්ක එකතු වෙලා පළාත් රාජ්‍ය සේවකයන් පදවා ගැනීම, මාරු කිරීම, එහෙම නැත්නම් විනය පාලනය, තනතුරෙන් ඉවත් කිරීම මේ වගේ දේවල් කරනවා. එතෙන්දී ආණ්ඩුකාරවරයාට සැලකිය යුතු බලයක් තියෙනවා. පළාත් විධායකයට කාටද අමාත්‍ය මණ්ඩලයේ බලය නැහැ. ආණ්ඩුකාරවරයාට මේ පළාත් රාජ්‍ය සේවා කොමිසම සම්බන්ධ බලය තියෙනවා. අපි ඒකේ අවසාන කාරණේ විදිහට ලියන්න මේ පළාත් රාජ්‍ය සේවා කොමිසම පත් කිරීම පළාත් රාජ්‍ය සේවා කොමිසම පත් කිරීම හරි. ওই ටික තමයි අපි කතා කරන්නේ. දැන් ආණ්ඩුකාරවරයාගේ කාර්ය ඔය කාර්යයන් අතරේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානම කාර්ය බවට පත් වෙන්නේ මේ පළාත් සභාව සහ මධ්‍යම ආණ්ඩුව අතර සම්බන්ධීකරණය නිසි පරිදි පවත්වාගෙන යාම. ඒ වගේම පළාත් සභාව විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරයේ කටයුතු වල නිරත වෙනවද? විශේෂයෙන්ම අර බලතල ලයිස්තු ගත කෙරුවා. ඒතර පළාත් සභාව මධ්‍යම ආණ්ඩුවට හොරෙන් සමගාමී ලයිස්තුවේ බලතල ක්‍රියාත්මක කරනවද? එහෙම නැත්නම් මධ්‍යම ආණ්ඩුවේ බලතල ක්‍රියාවට නංවනවද? මෙන්න මේ කියන කාරණා පිළිබඳව විමසිල්ලෙන් සිටීම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධාන කාර්ය බවට පත් වෙනවා. ඒ වගේම පළාත් සභාව සහ මධ්‍යම ආණ්ඩුව අතර සම්බන්ධීකරණය ඇති කිරීම මෙයාගේ කාර්ය බවට පත් වෙනවා. දැන් පළාත් රාජ්‍ය සේවයක් තියෙනවා කිව්වා. පළාත් රාජ්‍ය සේවයක් තිබුණාට පළාත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න පළාත් සභාවට පුළුවන්කමක් නැහැ. ඒතර මේ පළාත් රාජ්‍ය සේවයේ ඉන්න අයට වැටුප් ගෙවන්නේ මධ්‍යම ආණ්ඩුව විසින්. යන්නේ මේ වගේ කාරණාවලදී මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර හොඳ සම්බන්ධීකරණයක් තියෙනවා. ආණ්ඩුවේ සම්බන්ධීකරණය පවත්වාගෙන යාම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානම කාර්යයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ලියමු අලුත් ඡේදයකින්. කාරණා වශයෙන් අලුත් ඡේදයකින් ලියමු. ඉහතින් සඳහන් කළ බලතල තනිවම හෝ අමාත්‍ය මණ්ඩලය සමග එක්ව හෝ
නිලධාරීන් සමග එක්ව නිලධාරීන් සමග එක්ව ක්‍රියාවට නැංවීමේ බලය ආණ්ඩුකාරවරයා සතු වේ. ඔව්ද? ඒක සර් වෙනම ඡේදකින්ද ලියන්නේ? ඔව්. ලියාගන්න බැරුණාද? ප්‍රයාස ලියාගන්න බැරුණාද? ඔව් සර් ආයෙත් කියන්නකෝ ඒ ඡේදෙ මුලින් ඉඳන්. ඉහතින් සඳහන් කළ බලතල හා කාර්යයන් තනිව හෝ අමාත්‍ය මණ්ඩලය සමග එක්ව හෝ නිලධාරීන් සමග රජයේ නිලධාරීන් සමග ක්‍රියාවට නැංවීමේ බලය ආණ්ඩුකාරවරයා සතු වේ. ඒකට ලියන්න පළාත් සභාවේ ප්‍රධාන විධායකය වශයෙන් ආණ්ඩුකරුගේ කාර්ය වන්නේ පළාත් සභාවේ කටයුතු නීත්‍යනුකූල ආකාරයෙන් සිදුවනවාද යන්න විමසා බැලීමයි. හරි. දැන් එතකොට එහෙමනම් ආණ්ඩුකාරවරයා සම්බන්ධයෙන් අපි තේරුම් ගත යුත්තේ කුමක්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න කිහිපයක් අහුවෝ. ආණ්ඩුකරු නාමිකද නාමික විධායකයක්ද ඊළඟට ආණ්ඩුකාරවරයාට අභිමත ආකාරයෙන් කටයුතු කළ හැකිද?
සෑම විටම අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පිළිපැදිය යුතුද? මේ වගේ ප්‍රශ්න මතුවෙනවනේ අපිට. දැන් නාමිකද කියලා ඇහුවොත් මේකට දෙන්න තියෙන උත්තරේ නැත. නාමික නැහැ. සමහර අවස්ථාවලදී යම් නාමික ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක හැම වෙලාවෙම දකින්න තියෙන ලක්ෂණයක් නෙමෙයි. ඒ නිසා නාමික විධායකයක්ද ආණ්ඩුකරු කියලා ඇහුවොත් ඒකට දෙන්න තියෙන උත්තරේ නැහැ. ආණ්ඩුකරුට තමන්ගේ තනි කැමැත්තට ක්‍රියාත්මක කළ හැකිද? ක්‍රියාත්මක විය හැකිද? අභිමත ආකාරයෙන් කිව්ව එක. එහෙමත් බෑ. ඇයි? එයා ජනාධිපතිවරයාගේ නියෝජිතයා. ඒ නිසා ආණ්ඩුකාරවරයා යම් තීරණයක් ගන්නවා. ඒ තීරණ ගත යුත්තේ ජනාධිපතිවරයාගේ අනුමැතිය අනුදැනුම මත. ජනාධිපතිවරයාගේ අදහස් වලට කැමැත්තට පිටස්තරව ක්‍රියාත්මක වීමේ හැකියාවක් ආණ්ඩුකාරවරයාට නැහැ. ඊළඟට හැම වෙලාවෙම අමාත්‍ය මණ්ඩලයේ අදහස් පිළිපැදිය යුතුද? ඒවා උපදෙස් පිළිගන්න ඕනේද? ඒකටත් දෙන්න තියෙන උත්තරේ නෑ තමයි. හැම වෙලාවෙම ප්‍රධාන අමාත්‍යවරයා කියන දේවල් පිළිපදින්න අවශ්‍ය නැහැ. ඒවට එකඟ නොවී සිටීමේ හැකියාවක් තියෙනවා. මොකද ආණ්ඩුකාරවරයාව පත් කරලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව එකිනෙකට සම්බන්ධ කරන සම්බන්ධීකාරකයා අවශ්‍යයි. ඒ නිසා ප්‍රධාන අමාත්‍යවරයා කියන දේ කරන්න ආණ්ඩුකාරවරයා බැඳිලා නැහැ. නමුත් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ පළාත් අමාත්‍ය මණ්ඩලයේ විශේෂයෙන් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් මත ආණ්ඩුකාරවරයා කටයුතු කරේ. පළාත් සභාවේ කටයුතු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවන තාක්කල් පළාත් සභාවේ කටයුතු මගින් මධ්‍යම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවන තාක්කල් ආණ්ඩුකාරවරයා ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න. හැබැයි ප්‍රධාන අමාත්‍යවරයා යෝජනා කරන කාරණා පළාත් සභාවෙන් සම්මත වන ප්‍රඥප්තිය ඒ වගේ ව්‍යවස්ථා උල්ලංඝනය කරනවා නම් හෝ එහෙම නැත්නම් ඒවා මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට බාධා ඇති කරන ආකාරයේ දේවල් නම් අන්නේ වන අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පිළිපදින්න ආණ්ඩුකාරවරයා බැඳිලා නැහැ. හරි. ඒක මතක තියාගන්න. ඒ නිසා ආණ්ඩුකරු කිසිසේත්ම නාමික විධායකයක් නෙවෙයි. අපි ලියමු ඡේදයක මෙන්න. ආණ්ඩුකාරවරයාට ඉහත ආකාරයේ බලතල සහ කාර්යයන් හිමිව තිබුණද ඔහු බොහෝ දුරට ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කරන ආකාරය දැකගත හැකිය.
නමුත් මූල්‍ය අර්බුද පැන නැගුණු අවස්ථාවලදී මූල්‍ය අර්බුද පැන නැගුණු අවස්ථාවලදී ඒ කියන්නේ පළාත් සභාවේ මුදල් පිළිබඳ අර්බුද මූල්‍ය අර්බුද පැන නැගුණු අවස්ථාවලදී කමාවක් දාන්න පළාත් පරිපාලනය බිඳවැටුණු අවස්ථාවලදී පළාත් පරිපාලනය බිඳවැටුණු අවස්ථාවලදී මෙන්ම මහජන ආරක්ෂක පනත ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවලදී ජනාධිපතිවරයාගේ කැමැත්තට සහ අනුදැනුමට යටත්ව ආණ්ඩුකරු ක්‍රියා කළ යුතුය. හරි. ඔය ආණ්ඩුකාරවරයාගේ කාර්යභාරය පිළිබඳව අපි කතා කරුවේ. එතකොට අමාත්‍ය මණ්ඩලයේ කාර්යභාරය වෙන්නේ කුමක්ද? දැන් අමාත්‍ය මණ්ඩලයේ කාර්ය තමයි මේ පළාත් සභාව නිසි පරිදි මෙහෙයවීම. ඒ කියන්නේ 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවට හිමි බලතල මෙන්න මේවයි කියලා විශේෂ ක්ෂේත්‍ර 37ක් යටතේ සඳහන් කෙරේ. මේ විශේෂ ක්ෂේත්‍ර 37ට අදාළව ඒ පළාත තුල අදාළ කාර්යභාරයන් ඉටු කිරීම අමාත්‍ය මණ්ඩලයේ කාර්යභාරයට පත් වෙනවා. එහෙනම් අමාත්‍ය මණ්ඩලය අර විශේෂ ක්ෂේත්‍ර වලට අදාළව ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි. ප්‍රතිපත්ති සම්පාදනය කරගෙන ඒවට අනුමැතිය ලබාගෙන විශේෂයෙන්ම ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබාගෙන ඒවා ක්‍රියාවට නැංවීම අමාත්‍ය මණ්ඩලයේ කාර්යභාරයට පත් වෙනවා. හරි. එතකොට මෙතෙන්දී බොහෝ වෙලාවට ආණ්ඩුකාරවරයාට උපදෙස් දීමක් සිද්ධ වෙනවා අමාත්‍ය මණ්ඩලයේ පැත්තෙන්. ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඒ කියන්නේ පළාත් සභාවේ විධායක කටයුතු ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුකාරවරයාගේ නම්. ඒ නිසා ආණ්ඩුකාරවරයාට අදාළ උපදෙස් ලබා දීම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාගේ කාර්යභාරයට පත් වෙනවා. මම ඒක ඉස්සරලා කිව්වේ ආණ්ඩුකාරවරයා මේ දෙන හැම උපදේශයක්ම පිළිපදින්න ක්‍රියාත්මක කරන්න බැඳිලා නැහැ. විශේෂයෙන්ම මධ්‍යම ආණ්ඩුවට තර්ජනයක් වෙන දේවල් පිළිබඳ උපදෙස් දෙනවා නම් ඒවා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුකාරවරයා බැඳිලා නැහැ. මධ්‍යම ආණ්ඩුවට තර්ජනයක් නොවන, ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් නොවන
ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයාට පුළුවන් උපදෙස් ලබා දෙන්න. එවන් උපදෙස් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුකාරවරයා බැඳලා ඉන්නවා. කිසි ගැටලුවක් නැහැ. එතකොට අමාත්‍ය මණ්ඩලය මේ විශේෂ ක්ෂේත්‍ර 37 සම්බන්ධයෙන් තීන්දුව తీරන අරගෙන ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. ඉතින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පළාත් සභාවට වග කියන්න බැඳිලා ඉන්නවා. ඒ වගකීම පැහැර හැරෙනවා නම් පළාත් සභාවට පුළුවන් විශ්වාස භංග යෝජනාවක් සම්මත කරලා ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් කරන්න. අපි ලියමු මෙහෙම අලුත් ඡේදකයක්. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන කාර්ය වන්නේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන කාර්ය වන්නේ පළාත් සභාවන් වෙත පවරා දී ඇති විශේෂ ක්ෂේත්‍රයන්ට අදාළව තීරණ ගැනීම ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ඒවා ක්‍රියාවට නැංවීමයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් ලබා දීමද සිදු කරයි. අමාත්‍ය මණ්ඩලය සිය කාර්යභාරය ඉටු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවත් සාමූහිකවත් පළාත් සභාවට වගකීමට බැඳී සිටී. එම වගකීම පැහැර හරින්නේ නම් පළාත් සභාව තුළ සම්මත කරන විශ්වාස භංග යෝජනාවක් මගින්
අමාත්‍ය මණ්ඩලය ඉවත් කළ හැකිය. අමාත්‍ය මණ්ඩලය ඉවත් කළ හැකිය. හරි. ලංකාව සම්බන්ධයෙන් ලංකාවේ බලය බෙදා හැරීම සම්බන්ධයෙන් අපි උතනින් අවසන් කරමු. එතකොට රටවල් හතරක කාරණා කතා කරලා ඉවරයි. අද පස්වෙනි එක අපිට ඊළඟට පටන් ගන්න තියෙන්නේ. අපි අර සංදී ආකෘතිය තිබිච්ච එක ආණ්ඩු ක්‍රමයක් තියලා ඉස්සරහට ගියේ. ලියාගන්න මාතෘකාව ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය. ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය. හරිද? දැන් මේ ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය අපි සාමාන්‍යයෙන් කියන්නේ සහසන්ධීය ආකෘතිය ආණ්ඩු ක්‍රමයක් කියලා. සහසන්ධීය ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියේ සඳහන් වෙන්නේ සහසන්ධී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවයි කියලා. එතකොට දැන් සහසන්ධී ආණ්ඩු ක්‍රමයේ පිළිබඳව ඔයාලගේ මතකය කොයි වගේද දන්නේ නැහැ. මතකය ඉතින් හොඳම මට්ටමක තියෙන්න ඕනේ මේ නේද? දැන් මතකය අමතක කරලා හරියන්නේ නැහැ. ප්‍රාන්ත රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය උපරිමයෙන්ම ආරක්ෂා කරන ලද යම්කිසි පොදු අරමුණක් හෝ අරමුණු කිහිපයක් සඳහා පමණක් එකට එකතු වුණු දුර්වල මධ්‍යම ආණ්ඩුවක් සහිත ආණ්ඩු ක්‍රමය තමයි සහසන්ධීය ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ. එතකොට සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ කිහිපයක් තියෙනවා. එක, ප්‍රාන්ත රාජ්‍යයන් අතිශයින්ම ස්වාධීනයි. දෙක, පොදු අරමුණු කිහිපයක් වෙනුවෙන් පමණයි එකට එකතු වෙලා ඉන්නේ. ඊළඟට මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් නැහැ. මධ්‍යම ආණ්ඩුව දුර්වලයි. ඕනෑම මොහොතක ප්‍රාන්ත රාජ්‍යයන්ට මේ සංධීය ක්‍රමයෙන් ඉවත් වෙලා යෑමේ හැකියාව තියෙනවා. ඕක තමයි සහසන්ධීය ක්‍රමයක ස්වභාවය. ඊළඟට විධායකයේ දුර්වලයි. නිශ්චිත විධායකයක් හඳුනගන්නත් නැහැ. හරි. එතකොට දැන් ඔය ලක්ෂණ සහිතයි නම් අපි ඒකට සහසන්ධීය ක්‍රමයක් කියලා කියනවා. ස්විට්සර්ලන්තයේ තියෙන වෙනි ක්‍රමයක්. එතකොට ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයේ නිර්මාණයේදී පසුබිම මොකක්ද? ස්විට්සර්ලන්තය කියලා කියන්නේ භූගෝලීය වශයෙන් විවිධ දුෂ්කරතා සහිතව නිර්මාණය වෙච්ච රාජ්‍ය. ඒ කියන්නේ මේ සමහර පැතිවල සම්පූර්ණයෙන් හිමින් වෙහිලා ඊටාම කඳු ගහනයි. එහා පැත්තේ ඉන්න අය මෙහා පැත්තේ අය ඉන්න අතර සම්බන්ධතාවය වුණ වගේ භූගෝලීය වශයෙන් දුෂ්කර ප්‍රදේශයක් තමයි ස්විට්සර්ලන්තය කියලා කියන්නේ. එතකොට මේ ස්විට්සර්ලන්තයේ විවිධ පාර්ශ්වයන්ගෙන් ආක්‍රමණ ඉන්න වුණා. වටේ පිට රටවල් වලින් විශේෂයෙන් ප්‍රංශය වගේ රටවල් වලින්. ප්‍රංශය, ඕස්ට්‍රියාව ඔය වගේ රටවල් වලින් ආක්‍රමණ ඉල්ල වුණා ස්විට්සර්ලන්තයේ. එතකොට මෙන්න මේ ආක්‍රමණ වලට කොහොමද මුහුණ දෙන්නේ? මේ කුඩා කුඩා ප්‍රදේශ ගණනාවක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ කුඩා කුඩා ප්‍රදේශ එකට එකතු වෙලා තමන්ගේ ආරක්ෂාව උදෙසා කටයුතු කරන ආකාරයක් දකින්න ලැබෙනවා මේ සහසන්ධීය ක්‍රමය නිර්මාණය කර ගැනීමට පෙර.
එතකොට එවැනි පසුබිමක් තුළ තමයි මේ සහසන්ධී ක්‍රමය ගොඩනැගෙන්නේ. විශේෂයෙන්ම මේ ෆ්‍රාන්සියෙන් එල්ල වෙන ආක්‍රමණ වලින් මිදෙන්න. ඒක තමයි ප්‍රධානම කාරණේ බවට පත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා මුල් කරගෙන 1848 දී මුලින්ම ස්විට්සර්ලන්ත ව්‍යවස්ථාව නිර්මාණය වෙනවා. හරි 1848 දී තමයි පළවෙනි ස්විට්සර්ලන්ත ව්‍යවස්ථාව අපිට දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ 1874 දී නැවත වරක් ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනවා. ඒ ව්‍යවස්ථාව සෑහෙන කාලයක් ක්‍රියාත්මක වුණා. නැවත වතාවක් 1999 දී අලුත් ව්‍යවස්ථාවක් පැනවීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ 1999 සම්මත කරලා 2000 ඉඳන් ක්‍රියාත්මක වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි වර්තමාන ස්විට්සර්ලන්ත ව්‍යවස්ථාව වශයෙන් සැලකන්නේ. අපි ලියන ගමන් කතා කරමු. යන්නේ ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රමය ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රමය සහසන්ධීය ආණ්ඩුක්‍රමයක් ලෙස හඳුන්වයි. සහසන්ධීය ආණ්ඩුක්‍රමයක් ලෙස හඳුන්වයි. සහසන්ධීය ආණ්ඩුක්‍රමයක් යනු අතිශය ස්වාධීන වූ පැවැත්මක් සහිත දුර්වල මධ්‍යම ආණ්ඩුවකින් සමන්විත පොදු අරමුණු කිහිපයක් වෙනුවෙන් එකට එකතු වූ ආණ්ඩුක්‍රමයකි. ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය මගින් පෙන්වා දෙන්නේ එරට
සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන බවයි. සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන බවයි. ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය මධ්‍යම ආණ්ඩුවකින් සහ කැන්ටන නමින් හඳුන්වන ප්‍රාන්ත 26කින් සමන්විත වේ. කැන්ටන 26න් පූර්ණ කැන්ටන වන අතර හයක් අර්ධ කැන්ටන වේ. හරි, එතකොට ඔන්න ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? මධ්‍යම ආණ්ඩුවක් තියෙනවා. කැන්ටන 26ක් තියෙනවා. මේට අමතරව තව තියෙනවා මේ කොමියුන කියලා. ඒවට කියන්නේ කොමියුන කියලා. ප්‍රාදේශීය ආණ්ඩුව. ඒ කියන්නේ කැන්ටන වලටත් වඩා කුඩා ඒවා. කැන්ටන තවත් කුඩා කොටස් වලට බෙදලා තියෙනවා. ඒවට කියනවා කොමියුන කියලා. කොමියුන, මධ්‍යම ආණ්ඩුව, කැන්ටන. මෙන්න මේ කොටස් තුනෙන් තමයි ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට කැන්ටන 26යි තියෙන්නේ. ඒ කැන්ටන 26න් 20ක් පූර්ණ කැන්ටන වශයෙන් සැලකනවා. 6ක් අර්ධ කැන්ටන වශයෙන් සැලකනවා. ඒ කියන්නේ අර්ධ කැන්ටන 6ට අර පූර්ණ කැන්ටන 6ට හිමි වන ආකාරයේ බලතල හිමි වෙන්නේ නැහැ. හරි. මේ විදිහට තමයි මේ ආණ්ඩු ක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟ ඡේදයෙන් අපි ලියුවේ මුලින්ම
1848 දී 1848 දී සම්මත කරගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්විට්සර්ලන්ත ආණ්ඩුක්‍රමය ක්‍රියාවට නැංවීය. ඉන්පසු 1874 දී නව ව්‍යවස්ථාවක් නිර්මාණය වූ අතර එය අවලංගු කරමින් 1999 දී නැවතත් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබීය. වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ 1999 දී සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. වරින් වර සම්මත කරන ලද නව ව්‍යවස්ථාවන් මගින් මෙන්ම වරින් වර ගෙනෙන ලද
व्यवस्था संशोधन मगिंद मध्यमांडवे बाले वर्धने करतिदे मेनिसा वर्तमाने वන විට ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය සංධීය ආණ්ඩු ක්‍රමයක් බවට පරිවර්තනය වී තිබේ. මොකද උනේ ආරම්භයේදී නිර්මාණය කරන්නේ පුතේ සහසන්ධීය ආණ්ඩු ක්‍රමය. එතකොට දැන් මේකේ ස්වරූපය අපි දන්නවනේ. සහසන්ධීය ක්‍රමයක් කියන්නේ මධ්‍යම ආණ්ඩුව දුර්වල කරන ලද ප්‍රාන්ත රාජ්‍යයන් අතිශයින් බලවත් කරන ලද ක්‍රමයක්. 1848 ව්‍යවස්ථාවෙන් නිර්මාණය කෙරුවේ එවැනි ආණ්ඩු ක්‍රමයක්. හරි. නමුත් 1848 ව්‍යවස්ථාව අවලංගු කරලා ඊට අවුරුදු 26කට පස්සේ නව ව්‍යවස්ථාවක් ගේනවා 1874 එතකොට මේ 1874 ව්‍යවස්ථාවෙන් මොකද කෙරුවේ 1848 ව්‍යවස්ථාවෙන් මධ්‍යම ආණ්ඩුවට දුන්නු බලතල වලට වඩා වැඩි බලතල ප්‍රමාණයක් ලබා දෙනවා 1848 ව්‍යවස්ථාවේ. දැන් ආයේ 1999 ව්‍යවස්ථාවක් ගෙනාවා. අර දෙයම නැවත සිද්ධ වුණා. 1848 ව්‍යවස්ථාව යටතේ මධ්‍යම ආණ්ඩුවට හිමි වෙන බලතල වලට වඩා වැඩි බලතල ප්‍රමාණයක් මධ්‍යම ආණ්ඩුවට හිමි කර දෙනවා 1999 ව්‍යවස්ථාව මත. ඒ වගේම මේ 1999 ව්‍යවස්ථාව මේ වෙනකොට සංශෝධනයන්ට භාජනය වෙලා තියෙනවා. ආන්නේ සංශෝධනයන් වලදී මොකද කෙරුවේ? මධ්‍යම ආණ්ඩුවේ බලය වර්ධනය වෙන ආකාරයට ව්‍යවස්ථා සංශෝධන කෙරුවා. දැන් මොකද වෙලා තියෙන්නේ? සහසන්ධීය ක්‍රමයට අනුව ප්‍රාන්ත රාජ්‍යයන්ට හිමි නැත්නම් කැන්ටන වලට හිමි බලතල වලට වඩා වැඩි බලතල ප්‍රමාණයක් මේ වෙනකොට මධ්‍යම ආණ්ඩුව සතු වෙනවා. ඒ නිසා මොකද උනේ? අර සහසන්ධීය ස්වරූපයේ ආණ්ඩු ක්‍රමය ක්‍රමිකව පරිවර්තනය වෙලා තියෙනවා
සංධීය ස්වභාවයක. අන්න වෙච්ච දේ. ඒ වගේ විවිධ ආණ්ඩු ක්‍රම ඇසුරින් තේරුම් ගන්න. ඇමරිකාව තුල ප්‍රාන්ත දුර්වල වෙමින් මධ්‍යම ආණ්ඩුව බලවත් වෙමින් තිබෙනවා. ඒ නිසා ඇමරිකාවේ සංධීය ක්‍රමය දැන් නිකන් අර්ධ සංධීය තත්වයකට ක්‍රමිකව ගමන් කරනවා වගේ පේනවා. නමුත් තාම එහෙම වෙලා නැහැ. ඒ ඇමරිකාව. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ බලය ක්‍රමිකව ප්‍රාන්ත රාජ්‍යයන් වෙත ගමන් කරමින් තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන අර්ධ සංධීය ක්‍රමයක් ඒක නිකන් සංධීය තත්වයකට ගමන් කරමින් ඉන්නේ. ඒ සංධීය ක්‍රමයක් තුළ ප්‍රාන්ත රාජ්‍යයට අතිශයින් ස්වාධීනව බලතල තියෙනවා. දැන් ස්විට්සර්ලන්තයේ සිද්ධ වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ස්විට්සර්ලන්තයේ තියෙන සහ සංධීය ක්‍රමයක් ඒ කියන්නේ අතිශයින්ම බලගතු ප්‍රාන්ත ක්‍රමයක් තියෙන්නේ. ඕනෑම මොහොතක මේ සංධීය ක්‍රමයෙන් ඉවත් වෙලා යන්න පුළුවන් ස්වාධීන රාජ්‍ය බවට පත් වෙන්න පුළුවන්. නමුත් ඒක දැන් සිදු වෙමින් පවතින දේ තමයි දැන් මධ්‍යම ආණ්ඩුව ක්‍රමිකව බලවත් වෙනවා. එතකොට සහ සංධීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුව බලවත් වීම තුලින් අන සංධීය තත්වයක් ක්‍රමිකව නිර්මාණය වෙනවා. ඕවා තමයි මේ එකිනෙක ආණ්ඩු ක්‍රම සම්බන්ධයෙන් තේරුම් ගත යුතු ප්‍රවණතා. ඒ ආණ්ඩු ක්‍රමයන් තුල වර්තමාන තත්ත්වය මොකක්ද? හරි එතකොට මේ පිළිබඳව අපි කතා කරමු. ලියන්න මාතෘකාව ස්විට්සර්ලන්ත සංධීය භාවයට අදාළ විධිවිධාන. ස්විට්සර්ලන්ත සංධීය භාවයට අදාළ විධිවිධාන. ආයිත් කියනවද? ස්විට්සර්ලන්ත සංධීය භාවයට අදාළ විධිවිධාන. ස්විට්සර්ලන්ත සංධීය භාවයට අදාළ විධිවිධාන. දැන් මොනවද මේ සංධීය භාවයට අදාළ විධිවිධාන කියන්නේ? සංධීය ආණ්ඩු ක්‍රමයකට ආවේනික වූ ලක්ෂණ තියෙනවනේ පුතේ. ඔයාලා දැන් ඒවා දන්නවනේ. මොනවද? සංධීය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතරේ ස්වාධීන බලතල බෙදීමක් කරලා තියෙනවා. එතකොට එහෙම බලපුවාම වෙන වෙනම ක්‍රියාත්මක වන මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩුව වශයෙන් ද්විත්ව ආණ්ඩු ක්‍රමයක් නැත්නම් දෙආකාරයක තල දෙකක ස්තර දෙකක ආණ්ඩු අපිට දකින්න ලැබෙනවා. පාලනය සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් භාවිතයට ගන්න. ඒ ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ලිඛිතයි. අනම්‍යයි. ඒ වගේම ව්‍යවස්ථාදායකයේ ද්විමාණ්ඩලිකයි. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර පැන නගින අර්බුද විසඳීම සඳහා අධිකරණයකට බලය දීලා තිනවා. ෆෙඩරල් අධිකරණයක් පවත්වගෙන යනවා. ප්‍රාන්ත රාජ්‍යයන්ට සමානව සැලකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. හරි. මෙන්න මේ වගේ සංධීය භාවයට අදාළ වූ විධිවිධාන අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් දැන් අපි මේ සලකා බලන්න යන්නේ ඒ විධිවිධාන ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය තුල කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? ඉතින් ඔන්න අපි ඉස්සරලාම හඳුන ගන්නවා අර ස්තර දෙකක ආණ්ඩු. දැන් ස්තර දෙකක ආණ්ඩු කියන මොකද්ද?
මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩුව. ඔන්න ස්තර දෙක. දැන් එතකොට ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයට අනුව මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒක ගැන ආයේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ප්‍රාන්ත ක්‍රමයකට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි දැන් මම මෙතන ප්‍රාන්ත කියලා ලිව්වට ඒ වචනේ මකනවා. මොකද මෙතනින් එහාට මම ප්‍රාන්ත කියන වචනේ භාවිතා කරන්නේ නැහැ. ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය තුල අපි ප්‍රාන්ත කිරීමට භාවිතා කරන්නේ කැන්ටන කියන වචනේ. එහෙනම් මෙතනින් ඉදිරියට කැන්ටන කියන වචනේ තමයි භාවිතා කරන්නේ. එහෙනම් ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? කැන්ටන 26කින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කාරණේ ඉස්සෙල්ලා මම පැහැදිලි කළා. කැන්ටන 26ක් තියෙනවා. ඒ කැන්ටන 26න් 20ක් පූර්ණ කැන්ටන 6ක් අර්ධ කැන්ටන. ඔන්න ඔය විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම කරලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට හිමි බලතල සහ මෙන්න මේ කැන්ටන වලට හිමි බලතල වෙන් වෙන් වශයෙන් පෙන්වා දීලා තියෙනවා. ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමය තුල කැන්ටන කියලා කියන්නේ අතිශයින්ම බලවත් ස්වාධීන වූ ප්‍රාදේශීය පාලන ඒකක සමූහය. ඒවා සාමාන්‍ය ජාතික රාජ්‍යයක් තරමටම බලවත්. ඒ තරමටම විශාල බලතල ප්‍රමාණයක් හිමි වෙනවා. හරි? හරි. ඒවා කතා කරමු අපි මේ සංධීය ක්‍රමය ගොඩනැගිලා තියෙන ආකාරය ලියන්න මෙහෙම. ඒ දෙයක් විදිහට ලියන්න. ඕනෑම සංධීය ආණ්ඩු ක්‍රමයකට ආවේනික වූ සංධීය ලක්ෂණ පවතී. එම ලක්ෂණ ස්විට්සර්ලන්ත ආණ්ඩු ක්‍රමයට ආවේනික ආකාරයෙන් නිර්මාණය වී තිබෙන්නේ කෙසේද යන්න විමසා බැලීම මෙම මාතෘකාවෙන් සිදුවේ. හරි. දැන් මේ මාතෘකාවේ ඉතුරු ටික අපි කතා කරන්නේ එන සිකුරාදා. එතකොට ඒකේ වීඩියෝ මේ අර YouTube එකට දානවා. ඔයාලා බලලා ඒක ලියා ගන්න. මම ඔයාලට කිව්වා මේ නොවැම්බර් මාසේ අපි මේවා නොවැම්බර් මාසේ අගට වෙනකොට මේ සියල්ල අවසන් කරන්න ඕනේ. අවසන් කරමු.
විභාගයේ දෙසැම්බර් වලට ගියත් ජනවාරි වලට ගියත් බොහෝ දුරට දෙසැම්බර් මාසේ විභාගෙ තියාවි. අපි නොවැම්බර් මාස වෙනකොට රිවිෂන් එකයි මේ තියරි පන්ති ඔක්කොම ඉවර කරනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් පේපර් ලිවීමක් පමණයි කරන්නේ. හරි. ඒ නිසා ඔවා ඉක්මනින්ම ඉවර කරගන්න. ඔවා කල් ඇද ඉන්න එකට ඔබටත් මානසික වදයක් අපිටත් මානසික වදයක්. දෙමෝපියන්ට සල්ලි ගන්න ගියාම පන්ති ගාස්තු කියලා ඊට වඩා ප්‍රශ්න. ඒ නිසා ඒවා යම් ප්‍රමාණයකින් හෝ පාලනය කරගන්න අපි නොවැම්බර් මාසයේ අවසාන වෙනකොට මේ සියලු ඉගැන්වීම් අවසන් කරනවා. හරි. එහෙනම් අදට අපි නතර වෙනවා. ආයුබෝවන් සියලුම දෙනාට. හෙට රිවිෂන් එකේදී මුණ ගැහෙන්න. ආයිබෝවන් සර්.